සොරි මේ කනෙක්ෂන් අවුලක් වෙලා මේ ඩිස්කනෙක්ට් වුණා. මේ හරි අපි කතා කරගෙන හිටියේ මා එනවා නේද? හරි. අපි කතා කරගෙන හිටියේ නොමිනල් වේජ් රේට් එකයි රියල් වේජ් රේට් එක ගැන. මෙතනදී ඩිමාන්ඩ් ෆෝ ලේබර් එක ෆන්ක්ෂන් එකක් වුණේ රියල් වේජ් රේට් එකේ. ඒ වගේම තමයි සප්ලයි ඔෆ් ලේබර් එක ෆන්ක්ෂන් එකක් වුණේ නොමිනල් වේජ් රේට් එකේ. හරි. දැන් මම ඉස්සෙල්ලා කිව්වා අපිට මේ රියල් වේජ් මෙන්න මේ කොටසම මේ ෆන්ක්ෂන් එකම වෙනත් විදිහට ලියන්න පුළුවන් කියලා. ඒක තමයි රියල් වේජ් රේට් එක equal වෙනවා function of nd. ඒ කියන්නේ nd වල ෆන්ක්ෂන් එකක් වෙනවා කියලා ලියන්න පුළුවන්. ඒ වගේම තමයි එතකොට මෙතන w කියලා කියන්නේ හොඳට මතක තියාගන්න රියල් වේජ් රේට් එක. රියල් වේජ් රේට් එක. ඊට පස්සේ මෙන්න මේ කොටසත් කියන්නේ ns ෆන්ක්ෂන් එකක් වෙනවා නොමිනල් වේජ් රේට් එකේ කියන කොටසත් ලියන්න පුළුවන් sorry පොඩ්ඩක් ඉන්න. ලියන්න පුළුවන් capital W. ඒ කියන්නේ nominal wage rate එක. nominal wage rate. nominal wage rate. nominal wage rate එක يعني capital W. capital W function එකක් වෙනවා NST. එතකොට මේ capital W වලින් පෙන්නන nominal wage rate එක. හරි. දැන් මෙතන තියෙන්නේ අපිට real wage rate එක function එකක් වෙනවා කියලා. මේ real wage rate එක අපි දැන් මෙතන nominal wage rate එක පෙන්නනවා මෙතන real wage rate එක පෙන්නන්නේ. එතකොට දැන් අපි වක්‍රය තුල පෙන්නන්නේ යද්දී වෙනස් දෙකක් පෙන්නන්නේ නේ. එතකොට වෙනස් දෙකක් එකම වක්‍රය තුල පෙන්වන්න බෑ. දැන් හිතන්නකෝ ඔයාලට ෆන්ක්ෂන් එක ඉල්ලුම් වක්‍රය දෙනවා කියලා ඉල්ලුම් වක්‍රය එකක් දෙනවා 100 සමානයි ඍණ 10යි p කියලා. හරි. සැපයුම් වක්‍රය ඔයාලට දීලා තියෙන්නේ p සමානයි 0.5යි q minus minus 100 ගියා. හරි. එතකොට දැන් ඔයාලට මේ වක්‍රයක මේ දේ පෙන්වන්න කිව්වොත් ඔයාට දැන් QD P මෙතන QS හරි මේ දීලා තියෙන ඩිමාන්ඩ් ශ්‍රිත් ඒ කියන්නේ ඩිමාන්ඩ් ඉක්වේෂන් ඉල්ලුම් සමීකරණය මේ දීලා තියෙන්නේ මේ දීලා සැපයුම් සමීකරණය දීලා තියෙන්නේ මිල උක්ත කරලා මෙතන ඉල්ලුම් සමීකරණය දීලා තියෙන ප්‍රමාණය උක්ත කරලා මෙතන සැපයුම් සමීකරණය දීලා තියෙන්නේ මිල උක්ත කරලා. එතකොට මේ දෙක වක්‍රකින් පෙන්වන්න කිව්වොත් ඔයාට එහෙම එකපාරට කරන්න බෑ. එතකොට ඔයා කරන්න ඕනේ එක්ක මේ QD මිල බවට හරව ගන්න ඕනේ නැත්නම් P මෙතන Q ප්‍රමාණය උක්ත කරලා දීලා තියෙන්නේ එක්ක ඔයා කරන්න ඕනේ මේක වක්‍රයකින් නිරූපණය කරනවා නම් මේ P වලින් දීලා තියෙන සැපයුම් සමීකරණය QS වලට හරව ගන්න ඕනේ නැත්නම් මේ QD වලින් දීලා තියෙන ඉල්ලුම් සමීකරණය මිල උක්ත කරලා හදා ගන්න ඕනේ. හරි. අන්න ඒ වගේ දෙයක් තමයි අපි මෙතන කරන්න යන්නේ. මෙතන දීලා තියෙන nominal wage rate එක. මෙතන දීලා තියෙන්නේ real wage rate එක. දැන් අපි එක දෙයක් එක විදියකට හදාගමු. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කරන්නේ nominal wage rate එකට පත් කරන එක. මොකද අපි මෙතන සම්බන්ධතාවය නිරූපණය කරද්දී nominal wage rate එකයි labor unit එක අතර තියෙන සම්බන්ධතාවය තමයි නිරූපණය කරන්නේ. එහෙනම් අපි මේ ND මේ function ND අපි කරන්න ඕනේ nominal wage rate එක බවට පරිවර්තනය කරන එක. නම් nominal wage rate එක බවට පරිවර්තනය කරන්න නම් අපි කරන්න ඕනේ මේ W කියන්නේ මේ ND වැඩි කරන්න ඕනේ price එකෙන්. ඒතර P into F ND කියලා අපිට ලියන්න පුළුවන්.
එතකොට මේක ඔටෝමැටිකලි නොමිනල් වේජ් රේට් එක බවට පත් වෙනවා. නොමිනල් වේජ් රේට් එක බවට පත් වෙනවා. හරි. මේ ND FND කියන එක P වලින් වැඩි කරපුවාම මේ රියල් වේජ් රේට් එක නොමිනල් වේජ් රේට් එක බවට පත් වෙනවා. හරි. එතකොට මේකත් නොමිනල් අගයක තියෙන්නේ. එතකොට මේකත් නොමිනල් අගයක තියෙන්නේ. දැන් එතකොට ප්‍රශ්නයක් නැහැ. අපිට මේක නිරූපණය කරන්න පුළුවන්. මෙතන Q තමයි එන්නේ. හරි. Q වලින් තමයි මඩන් දාලා තියෙන්නේ. මට හේතු හොයාගන්න බැරි වුණා. කවුරු හරි දන්නවනේ ඒක ෂෙයා කරන්න. මේ එතකොට නොමිනල් වේජ් රේට් මේක සප්ලයි එක පෙන්නන්නේ. එතකොට මෙතන අපේ NS පෙන්නුම් කරන්න පුළුවන් Q NS කියලා. පොඩි විනාඩියක් දෙන්න. එතකොට මෙතන NS නෙමෙයි. මෙතන අපි W කියලා දාමු. කියන්නේ නොමිනල් වේජ් රේට් එක. නොමිනල් වේජ් රේට් එක. කවුරු හරි ඔය Q කියන එකේ අදහස දන්නවනම් ඒක ෂෙයා කරන්න. මාත් හරියට දන්නේ නැහැ ඒක. නොමිනල් වේජ් රේට් එක ඉක්වල් වෙනවා Q ns. ඒ වගේම තමයි දැන් අපි මෙතනදී හදාගත්තා මෙතන නොමිනල් වේජ් රේට් එක ND වලට අදාළව ඒ කියන්නේ ලේබර් ඩිමාන්ඩ් එකට අදාළව. එතකොට ඒක ලියන්න පුළුවන් W equal වෙනවා P into FND. P into FND කිය. හරි. එතකොට දැන් මේක තිබ්බේ වෙනම අගයන් දෙක. ඒ කියන්නේ වෙනම සංකල්ප දෙක. එක පෙන්වුවේ රියල් වේජ් රේට් එකෙන් අනිත් එක පෙන්වුවේ නොමිනල් වේජ් රේට් එකෙන්. එතකොට අපි කරන්න ඕනේ දැන් අපි ලේබර් මාකට් එකේ ඉක්විලිබ්‍රියම් එකට එනකොට අපි පෙන්눔 කරන්නේ මෙන්න මේ නොමිනල් වේජ් රේට් එකයි n අතර තියෙන සම්බන්ධතාවය. හැබැයි මෙතන ආකාර දෙකකින් තියෙන්නේ. ඒ නිසා අපි එක ආකාරයකට හරව ගන්න ඕනේ. ඒ ආකාරය හරව ගන්න ඕන නිසා මං කරේ මේ රියල් වේජ් රේට් එක නොමිනල් වේජ් රේට් එක බවට පත් කරන එක. මේ නොමිනල් වේජ් රේට් එක බවට පත් කරන්න මං මේක ඒ කියන්නේ මේ ND කියන කොටස FND කියන කොටස P වලින් වැඩි කරා. P වලින් වැඩි කරපුවාම මේක නොමිනල් අගය බවට පත් වෙනවා. එතකොට මට ලියන්න පුළුවන් W equal වෙනවා. ඒ කියන්නේ නොමිනල් වේජ් රේට් එක equal වෙනවා P into FND කියලා. මෙතන කොහොමත් නොමිනල් වලින් තියෙන්නේ. ඒ නිසා ඒක මුකුත් කරන්න ඕනේ නැහැ. so nominal wage rate එක equal වෙනවා Q into ns කියලා. හරි ඔන්නෝම equilibrium එකේදී මෙතන තීරණය වෙනවා nominal wage rate එක. equilibrium එකේදී nominal wage rate එක තීරණය වෙනවා. ඒ වගේම තමයි මෙතන equilibrium එකේදී තීරණය වෙන quantity එක equilibrium employment level එක. يعني සේවා නියුක්ති සමතුලිතය වගේ අදහසක් එන්නේ. employment level එක කියන්නේ employment level එක මේකෙන් පෙන්නනවා. හරි employment level එක මේකෙන් පෙන්නනවා. හරි ඔන්න ඔය ටික තමයි equilibrium එක labor market equilibrium එක ගැන කියන්න තියෙන්නේ. එතකොට අර concept ටික මතක තියාගන්න nominal wage rate එකයි real wage rate එකයි තමයි පෙන්눔 කරන්නේ. ඒක අපි එක විදියකට හදා ගන්න ඕනේ. ඒක එතකොට real wage rate එක nominal කරගන්න ඕනේ. ඒ nominal කරද්දී අපි අර FND කියන කොටස P වලින් වැඩි කරන්න ඕනේ. එතකොට එනවා අපිට nominal wage rate එක. ඒක තමයි එතන අමතරව කියන්න තිබ්බේ. හරි. ඊළඟට ඊළඟට මම කතා කරේ absence of wage rigidity. හරි. දැන් අපි money illusion කියන එක කතා කරා. money illusion කියන එක අර සැපයුමත් එක්ක කතා කරන supply of labor එකත් එක්ක කතා කරේ. දැන් අපිට තියෙන්නේ අපි තව උපකල්පනයක් කරනවා මේ aggregate demand aggregate supply model එකේදී absence of wage rigidity. absence of wage rigidity. මේ එතකොට wage rigidity එකෙන් කියන්නේ හැමතිස්සෙම wage rigidity එකෙන් කියන්නේ හැමතිස්සෙම wage rates හැමතිස්සෙම
ඉහළ යන්න තමයි බලන්නේ කියලා. ඒක තමයි wage rigidity කියන එකේ අදහස. absent කියන කතාව අමතක කරන්න. absent කියන කතාව අමතක කරලා wage rigidity කියන එකෙන් අදහස් කරන්නේ හැමතිස්සෙම වැටුප් අනුපාතය කියන්නේ ඉහළ යන්න තමයි බලන්නේ. හරි. ඒක තමයි සාමාන්‍ය தත්ත්වය. හැබැයි අපි මෙතනදී ඒක වෙන්නේ නැහැ කියලා උපකල්පනය කරනවා. ඒක නිසා තමයි absence of wage rigidity කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතනදී අපි උපකල්පනය කරන්නේ wage rates wage rates ඉහළ යන්නත් පුළුවන් ඒ වගේම තමයි පහළ යන්නත් පුළුවන් කියලා ඇසියුම් කරනවා. එක පැත්තකට විතරක් නෙමෙයි. ඒ කියන්නේ wage rigidity එක වෙන්නේ එක පැත්තකට විතරක් නෙමෙයි ආකාර දෙකටම වෙනවා. ඒ කියන්නේ ඉහළ යන්නත් පුළුවන් wage rates ඒ වගේම තමයි පහළ යන්නත් පුළුවන් කියලා උපකල්පනය කරනවා. ඒ කියන්නේ both direction එකටම වෙන්න පුළුවන් කියලා තමයි මෙතනදී අපි උපකල්පනය කරන්නේ. wage rigidity කියන එකෙන් අදහස් කරන්නේ සාමාන්‍ය තත්ත්වයට wage rigidity කියන එකෙන් අදහස් කරන්නේ wage rate ක්‍රමක් ඉහළට යන්න තමයි බලන්නේ කියලා හැමතිස්සෙම. ඒත් මේ absent of wage rigidity කියන එකෙන් අදහස් කරන්නේ wage rate ඉහළ යන්නත් පුළුවන් wage rate පහළ යන්නත් පුළුවන් කියලා. හරි. ඒක තමයි wage rigidity. අන්තිමට මේ පාඩමේ අපි මේ assumption එක relax වුණාම කොහොමද මේක බලපාන්නේ ෆැක්ටර් මාකට් එකට කොහොමද බලපාන්නේ කියන එක කතා කරනවා. ඒ වගේම තමයි අර අපි presence of money illusion කියන එක කතා කරානේ. අන්නේ assumption එකත් relax වුණාම මොන වගේ දේවල් වෙන්නේද කියලා මේ පාඩමේ අන්තිමට කතා කරනවා. ඊට පස්සේ ඊළඟට කතා කරමු මේ wage rigidity එක ගැන. මට ඊළඟට නම් අරන් තියෙන්නේ මඩන්ගේ කිය එක්සාම්පල් එකක් වගේ අරන් කතා කරලා තියෙනවා අපි ඒක කතා කරමු. හරි. මේ price level changes වුණොත් price level වෙනස් වුණොත් දැන් මඩන් නම් අරන් තියෙන price level increase වෙනවා කියලා. හරි. price level increase මේ price level increase වුණොත් මේ labor market එකට වෙන බලපෑම මොකක්ද කියන එක තමයි දැන් මඩන් කතා කරලා තියෙන්නේ මෙතන. මම ඒකම ගන්නවා. හිතන්න price level increase වෙනවා. price level increase වෙනවා. price level increase වුණාම අපි concept දෙකක් කතා කරා. wage rate එක යටතේ concept දෙකක් කතා කරා. එකක් තමයි nominal wage rate එක. nominal wage rate එක. අනිත් එක තමයි real wage rate එක. real wage rate. මේ real wage rate එක කියන එක අපි පෙන්නුවා capital W divided by P කියලා. capital W divided by P කියලා. හරි. හිතන්න price level වෙනස් වුණාම price level ඒ කියන්නේ price level increase වෙනවා. හරි. price level වැඩි වෙනවා. price level වැඩි වුණාම ඒක බලපාන්නේ මේ wage rates real wage rate එකට. හරි. real wage rate එකට තමයි බලපාන්නේ. nominal wage rate එකට බලපාන්නේ නැහැ. nominal wage rate එක දැන් අපි කිව්වේ nominal wage rate එක අපි කතා කරේ NS function එකක් වෙනවා real wage rate එක කියලා. NS function එක කියන්නේ supply of labor එක function එකක් වෙනවා real wage rate එක කියලා. අපි එතන කතා කරනකොට කිව්වා price level වෙනස් වෙන හැටි. දැන් අපි මේ කතා කරන්නේ price level increase වෙන තැන. හරි. price level වෙනස් වෙන හැටි පිළිබඳව අවබෝධයක් ගන්න අපේ workers ලාට හැකියාවක් නැහැ. අපේ workers ලාට හැකියාවක් නැහැ. ඒකට හේතු උනේ money illusion එක. හරි. ඒ නිසා price level වෙනස් වෙන එක මේ supply එකට බලපාන්නේ නැහැ. price level වෙනස් වෙන එක මේ supply එකට බලපාන්නේ නැහැ. wage rate වෙනස් වෙන එක බලපාන්නේ අපේ labor demand එකට. කියන්නේ ND වලට තමයි බලපාන්නේ. ND වලට තමයි බලපාන්නේ.
එතකොට අපි ND ලියනකොට ඒක ලිව්වේ ෆන්ක්ෂන් එකක් වෙනවා ND රියල් වේජ් රේට් එකේ කියලා. රියල් වේජ් රේට් එකේ ෆන්ක්ෂන් එකක් වෙනවා කියලා තමයි අපි ලිව්වේ. රියල් වේජ් රේට්. එතකොට මේ ප්‍රයිස් ලෙවල් වෙනස් වීම නිසා වෙනස් වෙන්නේ මේ රියල් වේජ් රේට් එක. එතකොට රියල් වේජ් රේට් එක කැල්කියුලේට් කරේ අපි W divided by P. එතකොට එතන W උනේ nominal wage rate එක. ඒක අපි price level එකේ බෙදුවා. විනාඩියක් දෙන්න. සොරි මේ කනෙක්ෂන් අද ගොඩක්ම අවුල්. හරි. මෙතන අපි අඳුර කතා කරේ මේ රියල් වේජ් රේට් එක ගැන. එතකොට මේ ප්‍රයිස් ලෙවල් වෙනස් වෙන එක බලපාන්නේ මේ අපේ රියල් වේජ් රේට් එකට. එතකොට රියල් වේජ් රේට් එක ඉන්ක්ලූඩ් උනේ අපේ ඩිමාන්ඩ් ෆෝ ලේබර් එකත් එක්ක. එතකොට මේ ප්‍රයිස් ලෙවල් වෙනස් වෙනකොට වෙනස් වෙන්නේ රියල් වේජ් රේට් එක. රියල් වේජ් රේට් එක වෙනස් වීම නිසා වෙනස් වෙන්නේ අපේ ලේබර් ඩිමාන්ඩ් එක. ලේබර් සප්ලයි එක වෙනස් වෙන්නේ නැති වෙන හේතුව තමයි මනි ඉලූෂන්. මොකද ප්‍රයිස් ලෙවල් වෙනස් වෙන හැටි අපේ වර්කර්ස්ලා දන්නේ නැහැ. යාළුවට අවබෝධයක් නැහැ. යාළුවට අවබෝධයක් තිබුණත් ඒ පිළිබඳව තොරතුරු නැහැ. හරි. එතකොට මේ ප්‍රයිස් ලෙවල් වෙනස් වීම නිසා වෙනස් වෙන්නේ අපේ රියල් වේජ් රේට් එක. දැන් හිතන්නකෝ මෙතන ප්‍රයිස් ලෙවල් වැඩි වෙනවා. මෙතන නොමිනල් ලගේ ස්ථාවරව තියෙනවා කියලා හිතන්නකෝ. ප්‍රයිස් ලෙවල් වැඩි වුණාම වෙන්නේ දැන් මේකෙන් උත්තරේ එන්නේ W divided by P කියන එකෙන් උත්තරේ එන්නේ රියල් වේජ් රේට් එක. simple W real wage rate මෙතන තියෙන nominal wage rate එක price level එකෙන් බෙදපුවාම අපිට එන්නේ real wage rate එක. හරි. එතකොට price level increase වුණාම අපේ real wage rate එක අඩු වෙනවා. real wage rate එක අඩු වෙනවා. real wage rate එකේ බලපෑම මත වෙනස් වෙන්නේ අපේ ලේබර් ඩිමාන්ඩ් එක තමයි වෙනස් වෙන්නේ. එතකොට අපි දන්නවා රියල් වේජ් රේට් එකයි ලේබර් ඩිමාන්ඩ් එකයි අතර තියෙන්නේ නෙගටිව් රිලේෂන්ෂිප් එකක්. ඒ නිසා රියල් වේජ් රේට් එක අඩු වෙද්දී අපේ ලේබර් ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. රියල් වේජ් රේට් එක අඩු වෙද්දී ලේබර් ඩිමාන්ඩ් එක අඩු වෙනවා. ඒ කියන්නේ වැටුප් අනුපාතය කියන්නේ අඩු වෙන්න ෆර්ම් එකක් බිස්නස් ෆර්ම් එකක් ලේබර් වලට කරන ඩිමාන්ඩ් එක වැඩි කරනවා. හරි. එහෙනම් ප්‍රයිස් ලෙවල් වෙනස් වුණ ගමන් ඒ කියන්නේ ප්‍රයිස් ලෙවල් ඉන්ක්‍රීස් වුණත් ප්‍රයිස් ලෙවල් ඩික්‍රීස් වුණත් ඒක බලපාන්නේ අපේ රියල් වේජ් රේට් එකට. රියල් වේජ් රේට් එක හරහා අපේ ඩිමාන්ඩ් ෆෝ ලේබර් එකට තමයි බලපාන්නේ. සප්ලයි ඔෆ් ලේබර් එකට බලපාන්නේ නැහැ. අපි තවදුරටත් assumption එකේ ඉන්නේ money illusion කියන assumption එකේ ඉන්න නිසා. හැබැයි money illusion කියන assumption එක රිලීස් කරොත් ඒ කියන්නේ රිලැක්ස් කරොත් අපිට ප්‍රයිස් ලෙවල් වෙනස් වෙන කතාව කතා කරන්න පුළුවන්. ඒක අන්තිමට කතා කරන්නේ මේ assumption එක යටතේ ඉඳලා තමයි අපි මේක කතා කරන්නේ. assumption money illusion කියන assumption එක යටතේ ඉන්නකොට price level increase වුණත් price level decrease වුණත් ඒක බලපාන්නේ real wage rate එකට විතරයි. real wage rate එක කරා අපේ labor demand එකට බලපානවා. real wage rate එක කරා අපේ labor demand එකට ඒක බලපානවා. හරි. අපි මේක රූප සටහනකින් ගත්තොත් ඉක්ලිබ්‍රියම් එක වෙනස් වෙන හැටි බලමු. මෙතන අපි ඉතුරු ගන්න ඕනේ මෙතන W ගන්නේ nominal wage rate එක. nominal wage rate එක. ඊට පස්සේ මෙතනට ගන්න ඕනේ අපි capital N. ඊට පස්සේ මේක ඇන්දොත් එහෙම මේ තියෙන්නේ demand for labor තියෙන්නේ supply for labor. මෙතන තමයි initial equilibrium එක.
එතන මම W1 කියලා ගන්නම්. මෙතන තමයි අපේ ඉක්ලිබ්‍රියම් එකේදී එම්ප්ලොයිමන්ට් ලෙවල් එක. දැන් ප්‍රයිස් ලෙවල් ඉන්ක්‍රීස් වෙනවා. ප්‍රයිස් ලෙවල් ඉන්ක්‍රීස් වුණාම වෙන්නේ අපේ රියල් වේජ් රේට් එක අඩු වෙන එක. හරි. රියල් වේජ් රේට් එක අඩු වෙන එක තමයි වෙන්නේ. මම මේ ඉස්සෙල්ලා පැහැදිලි කරපු දේ. රියල් වේජ් රේට් එක අඩු වෙන එක තමයි වෙන්නේ. රියල් වේජ් රේට් එක කරා අපේ ලේබර් ඩිමාන්ඩ් එකට තමයි ඒක බලපාන්නේ. ලේබර් ඩිමාන්ඩ් එක රියල් වේජ් රේට් එක අඩු වෙනකොට අපේ ලේබර් ඩිමාන්ඩ් එක වැඩි කරනවා. බිස්නස් ෆර්ම් වලට ඒක වාසි. તો ලේබර් ඩිමාන්ඩ් එක වැඩි කරනවා කියන්නේ අපේ ඩිමාන්ඩ් කර්ව් එක ලේබර් ඩිමාන්ඩ් කර්ව් එක shift වෙනවා දකුණට. දකුණට shift වෙනවා. ඊට පස්සේ අපේ wage rates nominal wage rate increase වෙනවා. දැන් හිතන්නකො price level එක වෙනස් වුණ ගමන් අපේ nominal wage rate increase වෙනවා. හරි මිල මට්ටම වැඩි වුණා කියන්නේ අපේ නාමික වැටුප් අනුපාතිකයන් කොහොමද ඉහළ යනවා. හරි real wage rate වැඩි වෙනවා W2 දක්වා. ඊට පස්සේ ඒකට අදාළ employment level එකත් real wage rate වැඩි වීම නිසා employment level එකත් N2 දක්වා වැඩි වෙනවා. එහෙනම් price level increase වුණාම real wage rate අඩු වෙනවා. real wage rate අඩු වීම හරහා අපේ labor demand එකට තමයි ඒක බලපෑම් කරන්නේ. labor supply එකට බලපෑම් කරන්නේ නැත්තේ අපි අර assumption එකේ ඉන්නේ තාම money illusion කියන එක. price level වෙනස් වීම වලට සංවේදී නෑ workersලා. ඒ නිසා ඒක supply එකට බලපාන්නේ නැහැ. labor supply එකට බලපාන්නේ නැහැ කියලා අපි උපකල්පනය කරනවා. ඊට පස්සේ මෙතනදී අපි ඉනිෂියල් ඉක්ලිබ්‍රියම් එකේ ඉඳන් අපි අපේ අලුත් ඩිමාන්ඩ් කර්ව් එකට ලේබර් ඩිමාන්ඩ් කර්ව් එකට මේ කඩිරි වෙන රේඛාවක් අදිනවා. ඒ හම්බෙන තැනදී බලන්න මෙන්න මේ N3 කියන එම්ප්ලොයිමන්ට් ලෙවල් එකයි N1 කියන එම්ප්ලොයිමන්ට් ලෙවල් එකයි අතර එක්සස් ලේබර් ඩිමාන්ඩ් එකක් තියෙනවා. එක්සස් ලේබර් ඩිමාන්ඩ් එකක් තියෙනවා. එක්සස් ලේබර් ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඒතර බලන්න මෙතනදී තියෙන ඩිමාන්ඩ් එකට වඩා මෙතනදී තියෙන ඩිමාන්ඩ් එක වැඩි. ඒ නිසා අපි කියනවා එක්සස් ලේබර් ඩිමාන්ඩ් එකක් කියලා. එහෙනම් ප්‍රයිස් ලෙවල් ඉන්ක්‍රීස් වෙනකොට අර මනි ඉලූෂන් කියන assumption එකේ තවදුරටත් ඉන්නේ ඒවා එහෙමම තියෙනවා. ප්‍රයිස් ලෙවල් ඉන්ක්‍රීස් වෙනකොට අපේ ඒක රියල් වේජ් රේට් එකට බලපානවා. රියල් වේජ් රේට් එක අඩු වෙන්න තමයි බලපාන්නේ. රියල් වේජ් රේට් එක අඩු වීම හරහා අපේ ලේබර් ඩිමාන්ඩ් එකට ඒක බලපානවා. ලේබර් ඩිමාන්ඩ් එක ඒ තුලින් ඉන්ක්‍රීස් වෙන්න තමයි බලපාන්නේ. ඒතකොට ලේබර් ඩිමාන්ඩ් එක ඉන්ක්‍රීස් වෙනකොට ලේබර් ඩිමාන්ඩ් කර්ව් එක වැඩි වෙනවා. ඒ කියන්නේ ලේබර් ඩිමාන්ඩ් කර්ව් එක දකුණට විතැන් වෙනවා. ඒ විතැන්වීම නිසා අපේ nominal wage rate increase වෙනවා. ඒ වගේම තමයි employment level එකත් N1 ඉඳන් N2 දක්වා වැඩි වුණා. ඊට පස්සේ අපි initial equilibrium එකේ ඉඳන් අපේ අලුතින් හම්බුණ demand curve එකට කඩිරි වලින් අඳින රේඛාව. ඊට පස්සේ මේ දෙක අතර පරතරයෙන් කියන්නේ initial equilibrium එකයි අර අලුතින් හම්බුණ ඒ කියන්නේ මේ point එකේදී හම්බුණ මෙන්න මේ කඩරි වලින් ඇඳ N3 කියන්නේ employment level එක අතර වෙනස N1 and N3 අතර වෙනසෙන් මේ excess labor demand එක පෙන්වුම් කරනවා. ඔන්න ඕවා තමයි අර money illusion කියන assumption එක තියෙන වෙලාවේදී සහ price increase වෙන වෙලාවේදී factor market එකේ ඇතිවන බලපෑම. ඒ වගේම price decrease වෙනකොටත් ඕකේ අනිත් පැත්ත තමයි බලපාන්නේ. ඊට පස්සේ ගත්තොත් හරි මම මෙතනින් නවත්තන අද ගොඩක් මේ කනෙක්ෂන් අවුල් තියෙනවා. ඉතුරු කොටස අපි සෙනසුරාදා කරමු. සෙනසුරාදා 10ට එදාට අපි මේ කොටස ඉවර කරමු. ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ඇග්‍රිගේට් සප්ලයි මොඩල් එක. ඊට පස්සේ අපිට තව කල් තියෙනවා මැක්‍රෝ එකට අපි පුළුවන් තරම් ඔක්කොම පාඩම් ටික ඉවර කරන්න බලමු. හරි මේ පාඩම කරලා ඉවරනට පස්සේ මම සෝලෝ growth එකත් පටන් ගන්නම්. ඒක ඉවරනට පස්සේ ඉන්වෙස්ට්මන්ට් තියරි එකත් පටන් ගන්නම්. සමහරවිට පුළුවන් මේ ඔක්කොම කරන්න. හරි. හරි මම මෙතනින් නවත්තනවා. අද කනෙක්ෂන් ගොඩක් අවුල්. ස්ටක් වෙනවත් එක්ක ගොඩක්.